ඔය බලන්න 2017 ප්‍රශ්න පත්තරේ 42 වෙනි MCQ එකෙන් පටන් ගන්න තියෙන්නේ. අපිට මේක කියනවා නියත උෂ්ණත්වයේදී V පරිමාවක් තුළ ඇති පරිපූර්ණ වායු මිශ්‍රණයක Na A වායුවේ මවුල Na සහ B වායුවේ මවුල Nb අඩංගු වෙනවලු නියත උෂ්ණත්වයේදී පරිමාවේ පරස්පරය සමග A සහ B වායු වල ආංශික පීඩන PA සහ PB මිශ්‍රණයේ සමස්ත පීඩනය PM වෙනස් වන ආකාරය වඩාත්ම හොඳින් නිරූපණය කරන්නේ මොකේද කියලා අහන්න. ඒ ප්‍රස්තාර වලින් මොන ප්‍රස්තාරෙන්ද ඔක වඩාත්ම හොඳින් නිරූපණය කරන්න කියලා අහන්න. මවුල පිළිවෙලින් දෙන්නේ Na මවුල ප්‍රමාණය වැඩි Nb මවුල ප්‍රමාණයට වඩා. හරිද? අපි දන්නවා PV සමානයි nRT පීඩනය සමාන කරන්න පුළුවන් nRT වතාවක් 1/8 V පීඩනය සමාන කරන්න පුළුවන් V අනිත් පැත්තට දාපුවම nRT වතාවක් 1/8 V. දැන් උතන ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ පීඩනය සහ පරිමාවේ පරස්පරය එක්ක. එහෙනම් මෙන්න මේ 1/8 V වරන් තියෙන්නේ x අක්ෂයට මේක අනුක්‍රමණය වගේ nRT පීඩනය y අක්ෂයට. එහෙනම් එන්න ඕනේ y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරය. හැබැයි උෂ්ණත්වය නියත වුණාට මවුල ගණන් වෙනස් නිසා අනුක්‍රමණ වෙනස් වෙනවා. A ගේ මවුල ගාන වැඩි. එතකොට A ගේ මවුල ගාන වැඩි නිසා A ගේ අනුක්‍රමණය වැඩි වෙනවා. දෙන්නගෙම සමස්තය ගත්තොත් මුළු මවුල ගාන Na ධන Nb නේ. Na ධන Nb නේ. එහෙනම් ඒක කොහොමත් වැඩිනේ. එහෙනම් Na ධන Nb වැඩි ඊට වඩා අඩුවෙන් ඉන්නේ Na ඊටත් වඩා අඩුවෙන් ඉන්නේ Nb. ඒ කියන්නේ අනුක්‍රමණය සමස්ත පද්ධතියේ වැඩි ඊට පස්සේ අනුක්‍රමණය වැඩි වෙන්නේ A ගේ ඊට පස්සේ අනුක්‍රමණය වැඩි වෙන්නේ B ගේ. එහෙනම් අපිට උත්තරේ ගන්න වෙන ප්‍රස්ථාරය වෙන්නේ පීඩනයයි 1/8 V එක්ක ප්‍රස්ථාර 3 අනුක්‍රමණ 3ක් සහිත ප්‍රස්ථාර වෙන්න ඕනි. y සමානයි mx වර්ගයේ අනුක්‍රමණ 3ක් සහිත ප්‍රස්ථාර වෙන්න ඕනි. pm ප්‍රස්ථාරය තමයි උඩින්ම ඊට පස්සේ pa ගේ ප්‍රස්ථාරය ඊට පස්සේ pb ගේ ප්‍රස්ථාරය යටින්ම ඉන්නවා. උත්තරේ ගන්න වෙන්නේ 42ට 3 වෙනි උත්තරේ වගේ. 42ට 3 වෙනි උත්තරේ වගේ අනුක්‍රමණ දිහා බලලා ගන්න වෙන්නේ. අනුක්‍රමණ දිහා බලලා. ඔය කරන මූල ලක්ෂ්‍ය හරහා යන විදිහට එන්න ඕනේ. මෙතන තර්ක කරලා තියෙන අනුක්‍රමණ විතරයි. ඊට පස්සේ 43 වෙනි ගානට ගියොත් හතලිස්තුනේ කියන්නේ ගඟක් නියත වීවේගයෙන් අනවරතව ගලාගෙන යනවලු ජලයට වඩා අඩු ඝනත්වයක් සහිත ඍජුකෝණාශ්‍රාකාර ලී කුට්ටියක් පළමුවෙන් ගංගුවරට සාපේක්ෂව නිශ්චලව තියෙනවා. ජල පෘෂ්ඨයට ඉහළින් තබා පසුව රූපයේ පෙන්වා ඇති පරිදි පාවෙන තත්ත්වය ලබා ගන්නා තෙක් ජලයට සෙමින් පාත් කරනවා. V හි දිශාවට ලී කුට්ටිය ආරම්භක වේගය ශුන්‍යයි උපකල්පනය කරන්නලු ආරම්භයේදී වේගය ශුන්‍යයි. ඉන් ඉක්බිතිව
කුට්ටියේ චලිතය සිදු කරන කාලයේදී කුට්ටිය මත ක්‍රියා කරන ආවේගී බලයේ ජලය මගින් කුට්ටිය මත ඇතිවන දුෂ්‍රාවී බලයේ සහ කුට්ටියේ ගම්්‍යතාවෙහි විශාලත්වයෙන් සඳහා පහත කුමක් සත්‍ය වේද කියලා අහන්න. දැන් මේ බලන්න. මෙතන ලී කුට්ටියට වෙන වැඩේ පොඩ්ඩක් බැලුවොත් 43 වෙනි ගානේ ආරම්භයේදී ලී කුට්ටිය නිශ්චලව තියෙන්නේ. අන්තිමට මෙයා ගඟේ වේගය අර ගන්නවා. එතකොට මේ අතරමැද අරගත්තොත් අවස්ථාවක් අපි ආරම්භයේදී නිසලයි මෙතන මෙයා අවසානයේදී ජලයේ වේගය අරගන්න. එතකොට මේ බලන්න මම මෙතන ගම් පෘෂ්ඨය පොඩ්ඩක් වෙනම අඳින්න. මේ ගිලිලා කොටසක් ගිලිලා තියෙන්න ඕනේ. මම එහෙම නැත්නම් පොඩ්ඩක් වෙනම අඳින්න. ගඟ දිගටම වෙනසක් නැතුව v වේගෙන් යනවා. දැන් මෙහෙමනේ. අවසාන අවස්ථාව ගත්තොත් ලී කුට්ටියේ වේගය ගඟේ වේගය සමාන නිසා දුෂ්‍රාවිතා ඝර්ෂණ බල හටගන්නේ නැහැ. හැබැයි මෙන්න මේ අවස්ථාවවලදී දුෂ්‍රාවිතා ඝර්ෂණ බල හට ගන්නවා. එතකොට ලී කුට්ටිය ගත්තාම ගඟේ වේගේ වැඩි ලී කුට්ටියට වඩා. එතකොට ගඟ ඉස්සරහට යන්නේ. මේක නිකන් තලයක් කියලා තලයේ ඉස්සරහට යනවා. එතකොට ලී කුට්ටිය මගින් තලය මත ගඟ මත පිටිපස්සට දුෂ්‍රාවිතා ඝර්ෂණ බල හට ගන්නවා. ලී කුට්ටිය මත ඉදිරියට දුෂ්‍රාවිතා ඝර්ෂණ බල හට ගන්න ඕනේ. ආරම්භයේදීත් එහෙමයි. මෙයා මත පිටිපස්සට ආරම්භයේදී මෙයා මත ඉස්සරහට. එතකොට ආරම්භයේදී තමයි මේ දෙන්නගේ පෘෂ්ඨ අතර උපරිම වේග වෙනසක් තියෙන්නේ. අරයා නිශ්චලයි මෙයා v. හැබැයි මෙතන සාපේක්ෂ ප්‍රවේගය එච්චර වෙනස් නැහැ. ඒ මෙයාට යම්කිසි v' වේගයක් තියෙනවා. මෙතන සාපේක්ෂ ප්‍රවේගයක් ඇත්තෙම නැහැ. ඒක නිසා මෙන්න මේ වෙලාවේ ආරම්භයේදී තියෙන දුෂ්‍රාවිතා ඝර්ෂණ බලයට වඩා එතනින් ඉස්සරහට තියෙන දුෂ්‍රාවිතා ඝර්ෂණ බල එන්න අඩු වෙන්න ඕනේ. දුෂ්‍රාවිතා බල වල විශාලත්වය අඩු වෙන්න ඕනේ. හේතුව මේ දෙන්නගේ සාපේක්ෂ ප්‍රවේගයේ ලොකු වෙනසක් නැති නිසා. හරිද? සාපේක්ෂ ප්‍රවේගයේ ලොකු වෙනසක් නැති නිසා. ආවේගය කියන්නේ ගම්‍යතා වෙනස. ආවේගී බලය කියන්නේ ගම්‍යතාව වෙනස් වන ශීඝ්‍රතාවයට. සරලවම ගත්තොත් සංප්‍රයුක්ත බලය වගේ අදහස්. හරිද? මෙතන පළවෙනියටම අහන්නේ ආවේගී බලය ගැන. ආවේගී බලය කියලා කියන්නේ ගම්‍යතාව වෙනස් වන ශීඝ්‍රතාවය. එහෙම නැත්නම් සංප්‍රයුක්ත බලය වගේ. දැන් මෙයා මත තියෙන සංප්‍රයුක්ත බලය කියන්නේ දුෂ්‍රාවිතා බලයම තමයි. වෙන බලයක් නැහැ. දුෂ්‍රාවී බලයම තමයි මෙයා මත තියෙන සංප්‍රයුක්ත බලය. මොකද මෙයාගේ සිරස්ත චලිතයක් නැහැනේ. සිරස්ත චලිතයක් නැති නිසා බර තුලිත වෙන උඩුකුරුතර පුම් බලය. මම මේක දැන් ඔයක අර පැහැදිලි කරන්න වෙනම ඇන්දට හරිද? මේක කොටසක් ගිලිලන් තියෙන්නේ. ඒතකොට බර තුලිත වෙන උඩුකුරුතර පුම් බලය. එහෙනම් සිරස්ත බල මුකුත් නැහැ. තිරස්ත තමයි සංප්‍රයුක්ත බලයක් ඉතුරු වෙන්නේ. ඒක දුෂ්‍රාවිතා බලය. එහෙනම් ආවේගී බලය කියන්නේ සංප්‍රයුක්ත බලයට, ගම්‍යතා වෙනස් වෙන ශීඝ්‍රතාවයට, ආවේගය නිසා ඇතිවෙන බලයට. ඒක තමයි දුෂ්‍රාවිතා බලය. එහෙනම් දුෂ්‍රාවිතා බලයයි ආවේගී බලය කියන්නේ දෙන්නෙක් නෙමෙයි, එක්කෙනෙක්. ඒතකොට ඒගොල්ලන්ගේ හැඩය එන්නේ, විචලනය එන්නේ දුෂ්‍රාවිතා බලය කාලයත් එක්ක ආරම්භයේදී උපරිමාගයක් තියෙනවා. ඊට පස්සේ අන්තිමට මෙන්න මෙතනදී වේග සමානනකොට බිඳුව වෙනවා. එතනින් එහාට බිඳුවයි. එහෙනම් මේකේ විචලනය එන්නේ මෙන්න මේ වගේ අඩු වෙන ප්‍රස්ථාරයක් ඇවිල්ලා අන්තිමට බිඳුව වෙන්න ඕනේ. හරිද? විචලනය වෙන හැඩේ එන්නේ අන්තිමට බිඳුව වෙන්න ඕනේ. ගම්මිතාව ප්‍රවේගය අනුව සිද්ධ වෙන්න ඕනේ.
හරිද? මේ බලන්නකො. මෙතන කාලයත් එක්ක ප්‍රවේගය විචලනය ප්‍රවේගය ආරම්භයේදී ප්‍රවේගය බිඳුවයි. ආරම්භයේදී ප්‍රවේගය බිඳුවයි. අන්තිමට මෙයාගේ ප්‍රවේගයේ v වල නියත වෙනවා. එතනින් එහාට දුෂ්ටාවී බලයක් නැහැ කියන්නේ වේගය වැඩි වෙන්න බෑ. ඒතර ප්‍රවේග බිඳුවේ ඉඳන් වැඩි වෙලා අන්තිමට නියත වෙන්න ඕනේ. දැන් මේ බලය ටික ටික අඩු වුණා නේද? හරිද? බලය ටික ටික අඩු වුණා නම් මෙයාගේ ත්වරණෙත් ටික ටික අඩු වෙන්න ඕනේ. ත්වරණයක් තියෙනවා ටික ටික අඩු වෙන්න ඕනේ. එහෙනම් ත්වරණේ ටික ටික අඩු වෙනවා නම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ටික ටික අඩු වෙලා මෙන්න මේ වගේ හැඩයක් ගන්න ඕනේ. ඒතර මෙතන t නෝට් වලදී නම් වේග දෙක සමාන වෙලා දුෂ්ටාවිතා ඝර්ෂණ බලයේ බිඳුව වෙන්නේ මෙයාගේ ප්‍රවේගය නියත වෙන්න ගන්නේ t නෝට් වලදී. ඔය වගේ විචලනයක් තියෙන්න ඕනේ. එතකොට ප්‍රවේගය තමයි ගම්ම්‍යතාවයට සමානුපාත වෙන්නේ. මොකද ගම්ම්‍යතාව එන්නේ ස්කන්ධ වතාව ප්‍රවේගනේ. එතකොට ස්කන්ධ නියත නිසා ගම්ම්‍යතාව සමානුපාතයි v ට. එහෙනම් ගම්ම්‍යතාවයේ ප්‍රස්ථාරය මේ වගේ එන්න ඕනේ. ගම්ම්‍යතාවයේ ප්‍රස්ථාරය ඔය වගේ එන්න ඕනේ. හරිද? එතකොට අපිට උත්තර ගන්න වෙන්නේ ආවේගී බලය සහ දුෂ්ටාවිතා බලය කියන්නේ එක්කෙනෙක් නිසා. ආවේගී බලය සහ දුෂ්ටාවිතා බලය කියන්නේ එක්කෙනෙක් නිසා ආවේගී බලයට එන උත්තරෙම තමයි දුෂ්ටාවිතා බලයට තියෙන්න ඕන. එතකොට ආවේගී බලයට එන උත්තරෙම තමයි දුෂ්ටාවිතා බලයට තියෙන්න ඕනේ. එහෙනම් පළවෙනි එක වෙන්න බෑ, කියවන්න ඕනෙත් නෑ. දෙවෙනි එක වෙන්න බෑ. තුන්වෙනි එක වෙන්නත් බෑ. හරිද? අර දෙන්නගෙම එකම ප්‍රකාශන දෙක තියෙන්න ඕන. හරි. ඊළඟට දුෂ්ටාවිතා බලය ඇත්තටම අඩු වෙලා ශුන්‍ය වෙනවා. දුෂ්ටාවිතා බලය වැඩි යගයක සිට ශුන්‍ය දක්වා අඩු වේ කියන උත්තරේ හරි. හරිද? ඊට පස්සේ ඉතින් ගම්ම්‍යතාවත් ඉතින් වැඩි වෙලා නියත වෙනවනේ. වැඩි වී නියත වේ. උත්තරේ ගන්න වෙන්නේ පස්වෙනි උත්තරේ. උත්තරේ ගන්න වෙන්නේ පස්වෙනි උත්තරේ. පස්වෙනි උත්තරේ ගන්න වෙන්නේ. මේ විස්තරේ දිහා බලද්දී ඔයාලට පොඩි දෙයක් මතක් වෙන්න ඕනේ. දැන් මේක අයිති වෙන්නේ ඇත්තටම ප්‍රශ්නේ දුෂ්ටාවිතාවේ පාඩමට. හැබැයි මේ විස්තරේ දිහා බලද්දී ඔයාලට පොඩි දෙයක් මතක් වෙන්න ඕනි යාන්ත්‍ර විද්‍යාවේදී කතා කරන. ඒ තමයි වාහක පටියක් මතට ස්කන්ධ වැටෙන එක. වාහක පටියක් මතට ස්කන්ධ වැටෙන එක. වාහක පටියකට ස්කන්ධ වැටීම එතන උනේ ආරම්භයේදී පටිය දිගටම චලිත වෙන දිශාවට චලිතය පවත්ව ගත්තා. ස්කන්ධය වැටෙනකොට ආරම්භයේදී නිශ්චලව තිබ්බේ. ඊට පස්සේ ටික ටික වේගය වැඩි කරගෙන වාහක පටියේ වේගයට සමාන කරගත්තා. ටික ටික වේගය වැඩි කරගෙන වාහක පටියේ වේගයට සමාන කරගත්තා. හැබැයි මෙතන වෙනසකට තියෙන්නේ මේ වෙලාවේ මේ පෘෂ්ඨ දෙක ලිස්සන නිසා ඇති වුණේ ගතික ඝර්ෂණ බල. ඒ ගතික ඝර්ෂණ බලය නියතයක් වුණා. ලිස්සනකොට ගතික ඝර්ෂණ බලය නියතයක් වුණා. ඒක අභිලම්බ ප්‍රතික්‍රියාවතාවක් ඝර්ෂණ සංගුණකටනේ සමාන වුණේ. ඒක නියතයක් වුණා. බලන්න මතක ඇති මෙතෙන්දී අපි අඳින ඝර්ෂණ බලයේ ප්‍රස්ථාරය. කාලයත් එක්ක ඝර්ෂණ බලයේ ප්‍රස්ථාරය මෙතන ගතික ඝර්ෂණ බලයක් තියෙන නිසා ඒක නියතයක් වෙලා ඊට පස්සේ අන්තිමට වේග දෙක සමාන වුණාම ඝර්ෂණ බලය බිඳුව වෙන්න ඕනේ. ඒතර ගතික අවස්ථාවේ ඉඳන්
ඝර්ෂණ බලය ස්ථිතික අවස්ථාවට යන්නේ සීමාකාරී අවස්ථාව පහු කරලා නිසා මේක ටිකක් උඩට ගිහිල්ලා එකපාරට අඩු වුනේ. හරි ඔන්න ඝර්ෂණ බලය. ඔතන ඊට පස්සේ මතක ඇති අපි අඳින ප්‍රවේගකාල ප්‍රස්ථාරය එන්නේ ප්‍රවේගකාල ප්‍රස්ථාරය එන්නේ මෙන්න මේ අවස්ථාව දක්වා ඝර්ෂණ බලය නිසා ප්‍රවේගය වැඩි වෙන්න ඕනි බිඳුවේ නම් හැබැයි නියත ඝර්ෂණ බලයක් නිසා මෙයාගේ ඒකාකාර ප්‍රවේග වැඩිවීමක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒකාකාර ප්‍රවේග වැඩිවීමක් එතනින් පස්සේ ප්‍රවේගයේ v වල නියතයි. එතනින් පස්සේ ප්‍රවේගයේ v වල නියතයි. ඔය වගේ ප්‍රස්ථාරයක් එන්නේ. ඉතින් ඕක මතක තිබ්බනම් ඒත් මෙතනට උත්තරේ නිකන් මේ දුෂ්ප්‍රවිතාවෙන් යන්නේ නැතුව මේකෙන් වගේ පොඩි උත්තරයක් කරගන්න පුළුවන් මේ දෙකම සිද්ධ වෙන්නේ එකම සංසිද්ධියනේ කියලා මතක තිබ්බනම්. හරිද? මේ දෙකේම සිද්ධ වෙන්නේ එකම සංසිද්ධියනේ කියලා මතක තිබ්බනම් අරගන්න පුළුවන් මේ ඝර්ෂණ බලය වැඩි අවස්ථාවක නම් ශුන්‍ය දක්වා අඩු වෙනවා ප්‍රවේගය වැඩි වෙලා නියත වෙනවා. එතකොට ඒ උත්තරය ගන්න වෙන්නේ ඉතින් පස්වෙනි උත්තරේම තමයි ඕක මතක තිබ්බනම්. හරිද? දැන් මේක අපිට කොහොම හරි උත්තරේ ගන්න පුළුවන් පස්වෙනි උත්තරේ. ඊට පස්සේ 44ට ගියොත් 44 අපිට කියනවා රූපේ පෙන්වා ඇති පරිදි ඒකාකාර ඝන රෝධයක් v ප්‍රවේගයෙන් සමතල පෘෂ්ඨයක් මත ලිස්වීමකින් තොරව පෙරළෙමින් පවතිනවා. P යනු රෝධයේ පටිය මත පිහිටි ලක්ෂයක්ලු t සමානයි බිඳුවේදී P ලක්ෂය පවතින ස්ථානයේද රූපේ පෙන්වලා තියෙනවා. පවතින ස්ථානයේද රූපේ පෙන්වලා තියෙනවා. පෘෂ්ඨයට සාපේක්ෂව v ලක්ෂයේ ප්‍රවේගයේ තිරස් සංරචකයේ කාලය සමග විචලනය වන ආකාරය වඩාත්ම හොඳින් නිරූපණය වන. මේ බලන්නකො. අපි දන්නවා ලිස්වීමකින් තොරව පෙරළෙන වස්තුවක් නම් රේඛීය වේගයේ ස්පර්ශීය වේගයේ විශාලත්ව සමානයි පරිධිය මත ඒක නිසා මේ පහළම සංප්‍රයුක්ත ප්‍රවේගය බිඳුවයි කියලා එන්නේ. හරිද? මෙතන පහළම සංප්‍රයුක්ත ප්‍රවේගය එන්නේ බිඳුවයි කියලා. අපි ඒ වගේම දන්නවා මේ ඉහළම ලක්ෂය ගනිද්දී ස්පර්ශීය ප්‍රවේගෙත් දකුණට වී රේඛීය ප්‍රවේගෙත් දකුණට වී ඒ නිසා ඉහළම ලක්ෂයේ ප්‍රවේගය දකුණට 2යි වී. එතන මේ පහළම බිඳුවයි මෙතන 2යි වී. මේ අතර එහෙනම් ප්‍රවේගය වෙනස් වෙන්නේ එක වටයක් යනකොට බිඳුවේ ඉඳන් 2යි වී දක්වා අඩු වෙලා නැවත බිඳුව දක්වා අඩු වෙන්න ඕන. බිඳුවේ ඉඳන් 2යි වී දක්වා වැඩි වෙලා බිඳුවේ ඉඳන් 2යි වී දක්වා වැඩි වෙලා නැවත බිඳුව දක්වා අඩු වෙන්නයි ඕන. නැවත බිඳුව දක්වා අඩු වෙන්නයි ඕන. නැවත බිඳුව දක්වා අඩු වෙන්නයි ඕන. ඒතර මේ අතරමැද අවස්ථාවන් එහෙම අරගත්තොත් ඇත්තටම රේඛීය ප්‍රවේගය මෙන්න මෙහෙට v තියෙනවා. ස්පර්ශීය ප්‍රවේගය මේ පැත්තට v. මේ වගේ අවස්ථාවක් ගත්තොත් රේඛීය ප්‍රවේගය v තියෙනවා. ස්පර්ශීය ප්‍රවේගය මේ පැත්තට v. මේ වගේ අවස්ථාවක් ගත්තොත් රේඛීය ප්‍රවේගය v ස්පර්ශීය ප්‍රවේගය මේ පැත්තට ඔහොම. හරිද? එතකොට තිරස් ප්‍රවේග සංරචකනේ අහන්නේ. මෙතනදී බිඳුව නිසා කොහොමත් තිරස් ප්‍රවේග සංරචක බිඳුවයි. මෙතන දෙන්නම තිරස්ව තියෙන නිසා කොහොමත් තිරස් ප්‍රවේග සංරචකයේ 2යි වී. කොහොමත් තිරස් ප්‍රවේග සංරචකයේ 2යි වී. මෙන්න මෙතෙන්දී මෙයාගෙන් තිරස් සංරචකයක් එන්නේ නැහැ. එතකොට තිරස් ප්‍රවේග සංරචක වෙන්නේ මෙන්න මේක විතරයි. මෙන්න මෙතෙන්දී මොකද වෙන්නේ? තිරස් දකුණට තියෙන ප්‍රවේග සංරචකේ වීරින මෙයාගේ සංරචකයක් එනවා. දැන් මේ කෝණේ θ නම් වීරින v cos θ කැලලක් එනවා. ඒතර v ට වඩා තරමක් අඩුයි. හරිද? හැබැයි බිඳුවට වඩා වැඩි. ඒක දකුණටම තමයි තියෙන්නේ. මේක ගෙඩි පිටින් v තියෙනවනේ. මෙතන මෙන්න මේ කෝණේ θ නම් තිරස් ප්‍රවේග සංරචකේ ඉන්නේ v ධන v cos θ. ඒ කියන්නේ v ට වඩා වැඩි. එහෙනම් අපිට පේනවා බිඳුවේ ඉඳන් ටික ටික වැඩි වෙලා v දක්වා යනවා. ටික ටික ආයි වැඩි වෙලා 2යි v දක්වා ගිහලා නැවත ওই විදිහටම තමයි අඩුවීම සිද්ධ වෙන්නේ. නැවත ওই විදිහටම තමයි අඩුවීම සිද්ධ වෙන්නේ. එහෙනම් ප්‍රස්ථාරය අරගන්න පුළුවන් බිඳුවේ ඉඳන් 2යි v ට යනවා ආයි බිඳුවට එනවා. බිඳුවේ ඉඳන් 2යි v ට යනවා ආයි බිඳුවට එන ප්‍රස්ථාරය. බිඳුවේ ඉඳන් 2යි v දක්වා යනවා
ආවර්ත කාලයෙන් භාගයක් යනකොට අපි මෙතන කියලා ආවර්ත කාලයෙන් භාගයක් යනකොට 2 දක්වා යනවා. නැවත ආවර්ත කාලය එනකොට මෙයා 15ම ලක්ෂයට එන්න ඉබේ. 15ටම එනවනේ ආවර්ත කාලයකදී. නැවත බිඳුවට එනවා. ආයි ආවර්ත කාලයෙන් භාගයක් යනකොට 2 දක්වා යනවා. ආයි තව ආවර්ත කාලයකදී මෙයා බිඳුවට එනවා. එහෙනම් ප්‍රස්ථාරය ගන්න වෙන්නේ බිඳුවේ ඉඳන් වැඩි වෙලා අඩු වෙලා නැවත 2 දක්වා වැඩි වෙලා නැවත අඩු වෙන ආකාරයේ ප්‍රස්ථාරයක්. උත්තරේ ගන්න වෙන්නේ එතකොට 44ට පළවෙනි උත්තරේ. 44ට පළවෙනි උත්තරේ. ඔය වගේම ගානක් ආවා මේ 2014 MCQ එකක් 2014 ආවේ අපි ආනත්තලයක. එතකොට ආනත්තලයක ආපුවම ප්‍රස්ථාරය වෙනස් වෙන්නේ හරි සරල තැනකින් ප්‍රස්ථාරය එතකොට අර උපරිම අගේ එන්න එන්න වැඩි වෙනවා. මොකද පහළට යනකොට නියත වේගයක් නෙමෙයිනේ තියෙන්නේ. ඊට පස්සේ 45 වෙනි ගානට ගියෝ. 45 වෙනි ගානට ගියෝ. 45 කියනවා අවස්ථා තුනකදී ධන Q ආරෝපණයක ව්‍යාප්ති A B සහ C රූප වලින් පෙන්නනවලු. ඒ රූපයේ Q ආරෝපණය P ලක්ෂයේ සිට R දුරකින් තබා ඇති ලක්ෂාකාර ආරෝපණයකින්ද P වල ඉඳන් R දුරකින් තියලා තියෙන ලක්ෂීය ආරෝපණයකින්ද B රූපයේ Q ආරෝපණය P කේන්ද්‍රයේ P හි පිහිටන අරය R වන තුනේ වෘත්තාකාර චාපාකාරයක කොටසකින්ද තියෙනවලු. C ගේ ඒ අර ආරෝපණය ව්‍යාප්තිය සම්පූර්ණ වෘත්තයකම තියෙනවායි කියලා කියන්නේ. අපෙන් අහන ඔය පද්ධති තුනේදී P ලක්ෂයේ විභව සහ විද්‍යුත් ශේෂ්ඨවල විශාලත්වය. හරිද? විභව සහ විද්‍යුත් ශේෂ්ඨවල විශාලත්වය. ඔයගලන්ට මතක ඇති ලක්ෂීය ආරෝපණයක ඉඳන් R දුරකින් තියෙන විද්‍යුත් ශේෂ්ඨය E සමානයි 1/4 epsilon naught වතාවක් Q බෙදීම R වර්ග කියලා අරගත්තේ. ඔය සමීකරණය වළංගු වෙන්නේ ලක්ෂීය ආරෝපණයකට. ඊට පස්සේ විභවය අරගත්තේ 1/4 epsilon naught වතාවක් Q බෙදීම R කියලා. ඒකත් වළංගු වෙන ලක්ෂීය ආරෝපණයකට. එතකොට ඔය BC රූප දෙකේ තියෙන ලක්ෂීය ආරෝපණ නෙවෙයි නිසා මං එයාව ලක්ෂීය ආරෝපණ වලට කඩාගත්තොත් මම B රූපය කඩා ගන්නවා ලක්ෂීය ආරෝපණ කොටස් වලට. C රූපෙත් කඩා ගන්නවා ලක්ෂීය ආරෝපණ කොටස් වලට. ලක්ෂීය ආරෝපණ කොටස් වලට කඩා ගන්න. එතකොට මේගොල්ලන්ගේ ඒ රූපෙත් අර කොටස් වලටම මම කඩා ගන්නවා. කෑලි කැඩුවයි කියලා හිතන්න. එතකොට කෑලි කැඩුවත් එයා ඉන්නේ එතනම තමයි. මම විභවය ගන්න යනවා දැන්. විභවය කියන්නේ අදිශයක්. එතකොට එයාට දිශාව වැඩක් නැහැ. අර ආරෝපණ කුඩා කොටස් ඉන්න දුර විතරයි වැදගත්. ආරෝපණ කොටස් ටික P ගේ ඉඳන් ඉන්න දුර විතරයි වැදගත්. එතකොට මේකේ සලකපු හැම කොටසක්ම P ගේ ඉඳන් ඉන්නේ එකම R දුරකින්. මෙයාගේ P ගේ ඉඳන් හැම කොටසක්ම ඉන්නේ මේ එකම R දුරකින්. එතකොට විභවයට දුර විතරයි වැදගත්. මේකේ ගත්තත් හැම කොටසක්ම ඉන්නේ මේ එකම R දුරකින්. ඒතර විභවයට දිශාව වැඩක් නැහැ. දුර විතරයි වැදගත්. විභවයට
දිශාව වැඩක් නෑ. දුර විතරයි වැදගත්. හරිද? එකම ආර දුරකින් ඉන්නේ. එහෙනම් අපිට පේනවා මේ පද්ධති තුනේම අර ස්කන්ධ චූටි චූටි කොටස් හැමෝම ඉන්නේ එකම ආර දුරකින් නිසා විභවය ගනිද්දී A ගේ විභවයයි B ගේ විභවයයි C ගේ විභවයයි සමානයි. එකම ආර දුරකින් ඉන්න නිසා. එහෙනම් විභවය ABC ගේ සමානයි. පළවෙනි උත්තරේ වෙන්නත් බෑ, දෙවෙනි උත්තරේ වෙන්නත් බෑ. 3 4 5 උත්තරවල ඉතුරු වෙන්න වෙනවා. තීව්‍රතාවය ගනිද්දී තීව්‍රතාවයේ දෛශික. දැන් මේක මෙහෙම වෙන්නේ විභවය අදිශයක් නිසා. විභවය අදිශය. තීව්‍රතාවය ගනිද්දී තීව්‍රතාවයේ දෛශික. එතකොට දිශාව බලපාන. තීව්‍රතාවයේ දෛශික. ඒකට දිශාව බලපාන. පළවෙනි රූපේ අර හැම උපකොටසකින්ම ඇති කරන චූටි 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 තීව්‍රතා ටික එකම දිශාවට තියෙන්නේ. අර හැම උපකොටසකින්ම ඇති කරන චූටි චූටි තීව්‍රතා ටික එකම දිශාවට තියෙන්නේ. B ගේ ගණිතදී අර තීව්‍රතා ටික තියෙන්නේ මෙන්න මේ වගේ ආනත දිශාවන් වලට. C ගේ ගණිතදී මෙයාගෙන් ඇති කරන තීව්‍රතාවය ඉවතට මෙහෙම මෙයාගෙන් මේ පැත්තට කැපෙනවා. මෙයාගෙන් ඇති කරන තීව්‍රතාවය මෙහෙට අර ස්කන්ධ මේ ආරෝපණ කොටසෙන් ඇතිවන තීව්‍රතාවය මෙහෙට ඒක කැපෙනවා. මේකෙත් දෙන්න කැපෙනවා. එතකොට එයාගේ හැමෝම හතර වටේට තියෙන නිසා සංප්‍රයුක්ත තීව්‍රතාවයේ බිඳුව වෙනවා. හරිද? මෙතන තියෙන්නේ සංරචකවල එකතුවක්. මෙතන තියෙන්නේ සංරචකවල එකතුවක්. හරිද? එතකොට එයාගේ සංප්‍රයුක්තයක් ඉතුරු වෙනවා තීව්‍රතාවයේ විදිහට. ඒ සංප්‍රයුක්ත තීව්‍රතාවයෙන් අර සංරචකවල එකතුවෙන් දකුණට එයි ඒක EB. හරිද? ඒතර අපිට පේනවා EC බිඳුවයි EC ට වඩා වැඩි EB. ඊට පස්සේ මෙතන සංරචක එකතුවක් නෙමෙයි තියෙන්නේ කෙලින්ම මුළු ගෙඩි පිටින් එකතුවක්. මුළු ගෙඩි පිටින් එකතුවක්. එහෙනම් ගෙඩි පිටින් එකතුව තමයි වැඩිම වෙන්න ඕනේ. ඒතකොට EA තමයි උපරිම. එහෙනම් තීව්‍රතාවය කියන්නේ දෛශික නිසා තීව්‍රතාවය කියන්නේ දෛශික නිසා එයාගේ දිශාව වැදගත්. එතකොට මෙයාගේ හැමෝම ඉන්නේ එකම පැත්තට නිසා කෙලින්ම එකතු වෙනවා. මෙයාගේ ආනතව ඉන්න පද්ධතියක් නිසා සංරචක බල එකතුවක් එන්නේ. මෙතන හතර වටේට තියෙන ඒවා ටික කැපිලා කැපිලා ගිහිල්ලා එතන තීව්‍රතාවය බිඳුව වෙනවා. එහෙනම් තීව්‍රතාවය වෙන්න ඕනේ ABC පිළිවෙලට අඩු වෙන විදිහට විභවය සමාන විදිහට තියෙන්න ඕනේ. උත්තරේ ගන්න වෙන්නේ 45ට පස්වෙනි උත්තරේ. 45ට ගන්න වෙන්නේ පස්වෙනි උත්තරේ. ඊට පස්සේ 46 වෙනි ගානට ගියොත් 46 අපිට කියන්නේ ඒ රූපයේ පෙනෙන පරිදි ආනත් තලයක් මත ඍජුකෝණාශ්‍රාකාර ලී කුට්ටියක් නිශ්චලව පවතිනවා. මේක නිශ්චලව තියෙන්නේ. නිශ්චලව කියන්නේ මේ පද්ධතියේ තියෙන්නේ එහෙනම් සමතුලිත අවස්ථාවේ. සමතුලිතව. මේක සමතුලිතයි. හරිද? මේ පද්ධතියේ තියෙන්නේ සමතුලිතව. සමතුලිතව තියෙන්නේ. හරිද? නිශ්චලව තියෙනවා කියන්නේ සමතුලිතයි. ආනත තලය මගින් කුට්ටිය මත යොදන සංප්‍රයුක්ත බලයේ දිශාව. ආනත තලය මගින් කුට්ටිය මත යොදන සංප්‍රයුක්ත බලය. දැන් මේ කුට්ටිය මත බල තුනක් තියෙනවා. මොනවද බල තුන? එකක් තමයි බර. අනිත් එක අභිලම්බ ප්‍රතික්‍රියාව. හරිද? අනිත් එක ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය. ඔන්න බල තුන. එහෙනම් ඇත්තටම මේ කුට්ටිය සමතුලිත වෙන්නේ බල තුනක් යටතේනේ.
බල තුනක් යටතේ බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙද්දී ආනත බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙද්දී අපි දන්නවා වැදගත් ලක්ෂණයක් තමයි බල තුන ඒක ලක්ෂ්‍ය වෙන්න ඕනි මම ඒකයි බල ටික මෙහෙම යන්නේ. දෙවෙනි ලක්ෂණය තමයි බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත වෙනවා නම් මතක තියාගන්න ඕනෑම බල දෙකක සංප්‍රයුක්තය ඕනෑම බල දෙකක සංප්‍රයුක්තය ඉතිරි බලයට සමානයි ඉතිරි බලයට ඕනෑම බල දෙකක සංප්‍රයුක්තය මතක තියාගන්න ඉතිරි බලයට විශාලත්වයෙන් සමාන වෙන්න ඕනි. විශාලත්වය සමානයි දිශාව ප්‍රතිවිරුද්ධයි ඒක රේඛීයයි. ඒක රේඛීයයි. ඕනෑම බල දෙකක සංප්‍රයුක්තය විශාලත්වයෙන් සමානයි දිශාව ප්‍රතිවිරුද්ධයි ඒක රේඛීයයි. දැන් මෙතන ආනත තලය මගින් ඇති කරන බල දෙකක් තියෙනවනේ. මොනවද බල දෙක? එකක් R අනිත් එක F ඝර්ෂණ බලය. එහෙනම් ඕනෑම බල දෙකක සංප්‍රයුක්ත කියන්නේ මේ ගානට අපි පොඩ්ඩක් මේ ප්‍රකාශනය මැච් කරොත් අපිට ඕනි කරන්නේ R ගේ F ගේ සංප්‍රයුක්තනේ. එහෙනම් RF මං අර ඕනෑම බල දෙක විදිහට අරගත්තොත් R සහ F. එහෙනම් R සහ F ගේ සංප්‍රයුක්තය තමයි ඔය කැපිටල් F කියලා දෙන්නේ. සංප්‍රයුක්තය ඉතිරි බලය කියන්නේ බරනේ. mg ට සමානයි ප්‍රතිවිරුද්ධයි ඒක රේඛීයයි. එහෙනම් මේ දෙන්නගේ සංප්‍රයුක්තය mg ට සමානයි ඒක රේඛීයයි ප්‍රතිවිරුද්ධයි වෙන්න ඕනේ. මෙන්න මේ පැත්තට තියෙන්න ඕනි ඔය කැපිටල් F බලය. හරිද? පෘෂ්ඨය මගින් සිරස්ස ඉහළට තියෙන්න ඕනි කැපිටල් F. එහෙනම් කැපිටල් F ගේ දිශාව ගන්න වෙන්නේ 46 වෙනි ප්‍රශ්නෙට පළවෙනි උත්තරය කියලා. පළවෙනි එක නෙමෙයි. අපෙන් අහන්නේ ආනත තලය මතනේ. දැන් මේ කැපිටල් F උඩට තියෙනවා මේ ලී කුට්ටිය මත. කුට්ටිය මත ඉහළට F තියෙන්නේ. එහෙනම් ආනත තලය මත එම නිසා ආනත තලය මත කැපිටල් F තියෙන්න ඕනි සිරස්ස පහළට. තුන්වෙනි උත්තරේ නේ ගන්නේ. පළවෙනි උත්තරේ නෙමෙයි. ආනත තලය මත බලය යහන්නේ. එහෙනම් සිරස්ස පහළට තුන්වෙනි උත්තරේ. හරිද? එහෙනම් එතන හරි ලේසි ලොකු දෙයක් නෙමෙයි ඉතින්. හරිද? මේ ප්‍රශ්නෙට උත්තරය ගන්න හරි ලේසි. මොකද්ද ලේසිය? මෙතන අපිට කියන්නේ කුට්ටිය මගින් ඇති කරන මේ කුට්ටිය තලය මත කුට්ටිය මගින් යෙදෙන බලවල සංප්‍රයුක්තය. දැන් තලය මත කුට්ටිය මගින් යෙදෙන බල දෙකක් තියෙනවා. හරිද? ඒ බල දෙක තමයි ඝර්ෂණ බලය තලයයි කුට්ටියයි අතර තියෙන බල දෙක ඝර්ෂණ බලය සහ අභිලම්බ ප්‍රතික්‍රියාව. අන්නේ ඝර්ෂණ බලයේ අභිලම්බ ප්‍රතික්‍රියාවේ සංප්‍රයුක්තේ බරට සමානයි ප්‍රතිවිරුද්ධ ඒක රේඛීයයි වෙන්න ඕනේ කුට්ටිය මත ගත්තොත්. එතකොට කුට්ටිය මත තියෙන බලය තියෙන්න ඕනේ එහෙනම් සිරස්ව ඉහළට කුට්ටිය මත තියෙන බලය අපෙන් අහන්නේ කුට්ටිය මත නෙමෙයි අපෙන් අහන්නේ තලය මත බලය. එහෙනම් තලය මත බලය අරකම සිරස්ව පහළට වෙන්න ඕනේ. හරිද? එහෙනම් ඒක හරි ලේසි ලොකු දෙයක් නෙමෙයි. උත්තරය ගන්න වෙන්නේ තුන්වෙනි උත්තරේ. ඊට පස්සේ 47 වෙනි ගාන බැලුවොත් 47 වෙනි ගානේ අපිට නම් කියනවා අනාරෝපිත සමාන්තර තහඩු ධාරිත්‍රකයක එක් තහඩුවකට සම්බන්ධ කරලා තියෙනවලු ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාව. එක් තහඩුවකට සම්බන්ධ කර ඇති ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා
ජනකයක ප්‍රධාන විභවය කාලය සමග වෙනස් වන ආකාරය රූප සටහනේ පෙන්වලා තියෙනවා. ඔය එක තහඩුවකටද දැන් මේක අනාරෝපිත තහඩුවක්. අනාරෝපිත තහඩුවක් එක තහඩුවකට දෙන වෝල්ටීයතාවය කාලයත් එක්ක විචලනය වෙන හැටි මෙන්න මේ ආකාරයෙන් දෙනවා. හරිද? ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවය. අපෙන් අහනවා එයාගේ අනිත් තහඩුවේ මේ තහඩුව x ලුනේ. මෙන්න මේ x තහඩුවේ විභවය vx විචලනය වෙන්නේ කොහොමද කියලා. හරිද? මේ බලන්නකො. අපි දන්නවා ධාරිත්‍රකයක තියෙන ආරෝපණය q නම් q සමානයි c වතාවක් v. මේ q කියන්නේ ආරෝපණය, c කියන්නේ ධාරිතාව, මේකේ v කියන්නේ තහඩු අතර විභව අන්තරය. විභව අන්තරය. හරිද? මම මේ තහඩුව a අරක x කියලා ගන්නම්. එහෙනම් v a ඍණ vx කියන එක තමයි විභව අන්තරය කියන්නේ. හරිද? එහෙනම් ඇත්තටම එහෙනම් මට ඕගොල්ලන් ලියා ගන්න පුළුවන් q සමානයි cv වෙනුවට c වතාවක් va ඍණ vx කියලා. va ඍණ vx. මෙතන මෙයා කියනවා මේ ධාරිත්‍රකය අනාරෝපිතයි කියලා. මේ ධාරිත්‍රකය අනාරෝපිතයි. මේක අනාරෝපිතයි කියලා කියනවා. ඒ කියන්නේ q බිඳුවයි. දැන් බිඳුව සමානයි c වතාවක් va ඍණ vx. එතකොට c ගෙන් බෙදුවම නැවත බිඳුව වෙනවා. ඔයගලන්ට පේනවා මේ ඍණ vx මෙහෙට දාපුවාම vx සමාන වෙනවා va ට. එහෙනම් ඇත්තටම අනාරෝපිත තහඩුවක දෙපැත්තේ විභව සමානයි. වම් පැත්තට දෙන්නේ කීයද? ඒකම තමයි දකුණු පැත්තේ විභවය වෙන්නත් ඕනේ. වම් පැත්තට දෙන විභවයම තමයි දකුණු පැත්තේ විභවය වෙන්නත් ඕනේ. වම් පැත්තේ හැඩය මේ හැඩය නම් දකුණු පැත්තේ හැඩයත් ඒකම වෙන්න ඕනි. මොකද මෙයාගේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ විභවය. අනාරෝපිත තහඩුවක් නිසා එක අග්‍රයක් විතරක් සම්බන්ධ කරාට ආරෝපණයක් ගබඩා වෙන්නේ නැහැ. එහෙනම් යොදන එකම තමයි අනිත් පැත්තෙන් අවුට්පුට් එක වෙන්නත් ඕනි. යොදන එකම තමයි අවුට්පුට් එක වෙන්නත් ඕනි. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ 47ට තුන්වෙනි උත්තරේ. උත්තරේ ගන්න වෙන්නේ තුන්වෙනි උත්තරේ. මොකද මේක අනාරෝපිත ධාරිත්‍රකයක්. අනාරෝපිත ධාරිත්‍රකයක් නම් තහඩු දෙකේ විභව අන්තරය බිඳුවයි. ඒ කියන්නේ තහඩු දෙකේ විභව සමානයි. අනාරෝපිත ධාරිත්‍රකයක් නම් තහඩු දෙකේ විභව සමානයි. ඒතර තහඩු දෙකේ විභව සමාන නම් වම් පැත්තේ තහඩුව බිඳුව නම් දකුණත් බිඳුවයි. වම 1 නම් දකුණත් 1යි. වම 2 නම් දකුණත් 2යි. වම 3 නම් දකුණත් 3යි. ආයි වම අඩු වෙනකොට දකුණත් ඒ විදිහටම අඩු වෙනවා. අනාරෝපිත ධාරිත්‍රකයන් නිසා වමේ දකුණේ විභව එකම විභව වෙන්න ඕනි. එතකොට එකම විදිහට විචලනය වෙන්නේ. එහෙනම් උත්තරය ගන්න වෙන්නේ තුන්වෙනි උත්තරේ. ඒකත් හරි සරලයි. මේක අනාරෝපිත ධාරිත්‍රකයක් කියලා දැක්කම.